අපි අටසී සමාදන් වෙනවා. නමස්කාර කියන්නේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං शरणं गच्छामि බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං शरणं गच्छामि ဒုတိယံ द्वितीयं ပီ पि संघं शरणं गच्छामि ဒုတိယံ ပီ संघं शरणं गच्छामि တတိယံ पि बुद्धं शरणं गच्छामि တတိယံ ပီ බුද්ධං शरणं गच्छामि တတိယံ पि धम्मं शरणं गच्छामि တတိယံ ပီ ධම්මං शरणं गच्छामि တတိယံ पि संघं शरणं गच्छामि တတိယံ ပီ संघं शरणं गच्छामि පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා කාම අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත නච්ච ගීත වාදිත විසූක දස්සන සුඛ රසන මාලා ගන්ධ විලේපන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන ධාරණ මණ්ඩන විභූෂණඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විභූෂණඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් අට්ඨංග සමන්නාගතං සීලං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත
දැන් මේ සිල් සමාදන් වුණේ මේ ඉන්ද්‍රයන් පිනවීමට යෑම නවත්තලා ඉන්ද්‍රයන් පිනවීමෙන් සැප ලබන්න උත්සාහ කිරීම අතහැරලා හිත පිරිසුදු කිරීමෙන් සැප ලබන්නයි පටන් ගන්න. හිත පිරිසුදු කිරීමෙන් සැප ලැබී. ඒ හිත පිරිසුදු කිරීම කියන්නේ චිත්තාවේග ඇවිස්සීම නැවැත්ති. චිත්තය කියන එක නිශ්චලව තියෙන දෙයක්. ඒ නිශ්චලව තියෙන චිත්තය ඇවිස්සෙන්න පටන් ගන්නවා. ආසාවක් ආවොත්, තරහක් ආවොත්, බයක් ආවොත්, ශෝකයක් ආවොත් අර චිත්තය ඇවිස්සෙනවා. ඒක හරියට මේ භාජනයක වතුර තියෙනවා. ඒ භාජනයේ වතුර හෙලවෙන්න පටන් ගත්තොත් ඒ වාගේ තමයි මේ චිත්තය ඇවිස්සීම. ඒකයි චිත්තාවේග කියලා කියන්නේ. ඒ භාජනයේ තියෙන වතුර හෙලවෙන්නේ නැතුව නිශ්චලව තියාගන්න. ඒකයි චිත්තය ඇවිස්සීම නැතුව තියනවා කියන්නේ. එතකොට ඒකටයි අපි මේ උත්සාහ කරන්නේ. ඒක උත්සාහ කරලා තත්වයකට චිත්තය ගෙනාවොත් හෙලවෙන්නේ නැති තත්වයට ඒකට තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය කියන්නේ හිත හෙලවෙන්නේ නැතුව නිශ්චලව තියා ගැනීම. ඒකටයි සමාධිය කියන්නේ. ඒක අරමුණක හිත පිහිටවීම නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ හිත හෙලවෙන්නේ නැතුව තියා ගැනීම. නිවන කියලා කියන්නේ හිත හෙලවෙන්නේ නැතුව තියා ගැනීමටයි නිවන කියන්නේ. නිවන කියන්නේ කොහේ හරි යන්න තියෙන ලෝකයක් නෙමෙයි. නිවන කියලා කියන්නේ හිත හෙලවෙන්නේ නැතුව තියා ගැනීම. ඒකට කියන්නේ අකුප්පා චේතෝ විමුක්ති. අකුප්පා චේතෝ විමුක්ති කියන්නේ හිත හෙලවීමෙන් මිදීම කියන එකයි. හිත හෙලවීමෙන් මිදීම. ඒ නිවන ලබා ගත්තාම නැවත හෙලවෙන්නේ නැහැ හිත. ඒ නැවත හිත හෙලවෙන්නේ නැතිකමම තමයි නැවත ඉපදෙන්නේ නැහැ කියන්නේ. අපි ඉපදෙන්නේ නැවත හිත හෙලවෙන නිසා. ඒ හිත හෙලවීම නැවැත්තුවොත් නැවත ඉපදෙන්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා මේ හිත හෙලවීම නැවැත්වීමයි කරන්නේ. දැන් සමාධිය කියලා කියන්නේ ඒකයි. නමුත් සමාධිය කියන එක නිශ්චලව තිබුණට නැවත හිත හෙලවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි එතනින් නවත්තන්නේ නැතුව ප්‍රඥාව දියුණු කරන්නේ. ප්‍රඥාව දියුණු වුණාම තමයි හිත නැවත හෙලවෙන්නේ නැති තත්වයට එන්නේ. ඒකට තමයි නිවන කියලා කියන්නේ.
ඉතින් ඒක අපි තේරුම් අරගෙන හිත නිශ්චලව තියාගන්න ඕනේ. දැන් ඊයේ දවසේ භාවනා කරනවා කියලා කීවට ඔගොල්ල කතාව පටන් ගන්න තියෙනවා. එක එකනා කතාව කරන්න පටන් ගන්න තියෙනවා. නමුත් අද දවස ඒ කතා කිරීම නවත්තන්න උත්සාහ කරන්න ඕනේ. කතා කෙරුවොත් Tamanda විතරක් නෙමෙයි කරදරේ ඇති වෙන්නේ, අනුන්වත් කරදරේ ඇති කරනවා. ඒ නිසා තව කෙනෙක් කතා කරුවත් Taman කරන්න තියෙන්නේ කතා නොකර මොනවා හරි කියන්න තියෙනවා නම් අතින් පයින් කතා කරන්න. පයින් නෙමෙයි අතින්. අත හොයලෝලා හරි මොකක් හරි ක්‍රමයකින් එහෙමයි අදහසක් ප්‍රකාශ කරන්නේ. මොකද අතින් මේ දැන් මේ මැලේසියාවේ නම් හරියට ඉන්නවා මේ අන්ධයෝ. අන්ධයොත් ඉන්නවා, බීරි අයත් ඉන්නවා, කන් ඇහෙන්නේ නැති අය. ඒ අය හම්බුනාම කතා කරන්නේ අතින්. දැන් ඒ අතින් කතා කරන භාෂාවක් හැදිලා තියෙනවා. ඒක නම් මැලේසියාවේ හැදිච්ච එකක් නෙවෙයි. ඔය එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් වල තමයි ඒක හැදිලා තියෙන්නේ භාෂාව. ඒ භාෂාව දැනගන්න අවශ්‍ය නැහැ. ඒ භාෂාව කතා කරන්න ඕන නැහැ. නිකන් කතා නොකර ඉඳයි ඕන කරන්නේ. කවුරු හරි කතා කරුවොත් මෙහෙම කරුවොත් කතා කරන්න එපා කියන එකයි. මොකක් කරේ ඕන කිව්වොත් මෙහෙම ඇඟිල්ල දික් කරනවා. ඉතින් ඒ වාගේ තමයි කතා කරන්න වෙන්නේ. කටින් කතා නොකර ඉන්න ඕන. මොකද කටින් කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ කටින් කතා කරන්න බැරිකමක් ඇවිදින්නේ. ඒ නොකර බැරි කතාව. නමුත් ඒ කතාව අපට වෙලා තියෙන්නේ මේ මිනිස්සු තව මිනිස්සෙක් හම්බ වුණාම කතා කරනවා. ඉතින් ඒකෙන් අර මේ තනිකම නැතුව යනවා කතා කිරීම. තනිකම කියන එක අමාරුවක් හැටියටයි යන්නේ. ඒ මොකද තනිකම කියන එක ඇති වෙන්නේ මම කියන හැඟීම ආවෙන නිසා. ඒ මම කියන හැඟීම නැත්තම් තනිකමක් වෙන්න දෙයක් නැහැ. තනි වෙන්න මමක් ඉන්න බෑ. මමක් නැත්තම් තනි වෙන්නේ නැහැ. මමක් හදාගත්තු නිසායි තනිකමක් ඇති වුනේ. ඒ තනිකම නිසා තමයි අනුන් එක කතා කරන්න ඕනකම. ඉතින් ඒ නිසා ඒක නවත්තන්නයි අපි හදන්නේ. ඒ නිසා කතා නොකර තමන්ගේ භාවනාව තමන් තමයි කරන්නේ. තව කෙනෙකුට කරන්න බෑ තමන්ගේ භාවනාව. ඒ නිසා තමන්ම කරන්න ඕනේ. ඒ නිසා ඒක මතක තියාගෙන අද දවසේ කතා නොකර ඉන්න උත්සාහ කරන්න. මාත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා නම් මොනවා හරි මාත් එක්ක කතා කරන්න පුළුවන්. අනිත් එක මම කල්පනා කරුවේ ඊයේ අර තේ බොන වෙලාව කියලා පැයක් දුන්නානේ 4 ඉඳලා 5ට. ඒ තේ බොන වෙලාව පැයක් වැඩි. තේ බොන්නේ නැහනේ, තේ නෙමෙයි වතුරනේ බොන්නේ. ඒ වතුර බොන්න පැයක් යන්නේ නැහැ. එතකොට මේ මුළු පැයම කතාව පටන් ගත්තා. ඉතින් ඒක වැරදි. එහෙම නෙමෙයි. මම කල්පනා කරුවා එකක් හොඳ වැඩක්. ඒ මොකද්ද?
ඒ හතරට ඉඳලා ඒ වතුර එහෙම බීලා මෙතෙන්ද ඇවදී මෙහෙම රවුමට ඉඳ ගන්නවා කට්ටිය. රවුමට ඉඳගෙන එතන ඉඳලා කතා කරන්න පුළුවන් එක එකනා එක ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ ධර්මය ගැන කතා කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කතා කරනවා නම් ධර්මය ගැනයි කතා කරන්න ඕනේ. ඒ නිසා ඒකත් හොඳ පුරුද්දක් ධර්මය ගැන කතා කරනවා මුළු පැයම. 4 ඉඳලා 5 වෙනකම් වටේට රවුමක් ඉඳගෙන ධර්මය ගැන කතා කරනවා. එක එකනාට තේරෙන්නේ නැති කියනවා. තව කෙනෙක් ඒකට තේරුණොත් ඒක එයා කියන්නේ වැරදි කියලා එයාගේ අදහස ප්‍රකාශ කරනවා. එහෙම කතා කරන්න පුළුවන්. හැබැයි වාද කරන්න යන්න එපා. Taman තමයි හරි අනිත් එක්කනා වැරදි කියලා වාද කරන්නේ නැතුව අනිත් අය කියන ඒවා ගැන ඉගෙන ගන්න පුළුවන්. Taman දන්නේ නැති එකක් තියෙනවා නම් අහගෙන ඉන්න එකයි තියෙන. කතා කරන්න ඕන නැහැ. කතා කරන්නේ මොනවා හරි කියන්න තියෙන එකක්. නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් අහන්න පුළුවන්. දන්න කෙනෙක් උත්තර දෙයි. ඒකට පස්සේ ඊළඟට මම හම්බ වෙනකොට ඒ ප්‍රශ්න මට දාන්න පුළුවන්. එතකොට මම ඒකට උත්තර කියනවා. ඒකත් හොඳ ක්‍රමයක්. ඒ නිසා ඒ 4 ඉඳලා 5 වෙනකොට නිකන් කතා කරගෙන ඉන්නේ නැතුව ධර්මය ගැන කතා කරනවා. අද ඒ විදිහටයි වැඩ කරන්නේ. ඊට පස්සේ මම 8ට ආයෙ එනවනේ. ආපුවාම ඒ ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් අහන්න පුළුවන්. ඒක හොඳ වැඩක්. එතකොට දැන් 8 සිල් සමාදන් වුණා. දැන් ඉතින් භාවනාව කියන එක මේ එක අරමුණක හිත පිහිටවීමක් නෙමෙයි. භාවනාව කියන්නේ සංවර, පහාන, භාවනා, අනුරක්කන කියන 4 සම්මප්පදාන. 4 සම්මප්පදාන කියන එක තමයි කරන්න ඕනේ. සංවර කියලා කියන්නේ හිතට අකුසල් එන්න නොදී වැළැක්වීම. ප්‍රහාණ කියන්නේ නැවත අකුසලයක් ආවොත් හිතට වහාම ඉවත් කිරීම. භාවනා කියලා කියන්නේ හොඳ කුසල් සිතිවිලි හිතේ ඇති කර ගැනීම. අනුරක්කන කියන්නේ ඇති වුණු කුසල් හිතවිල්ල යන්න නොදී ආරක්ෂා කර ගැනීම. අන්න ඒකයි භාවනාව කියන්නේ. ඔය 4 තමයි කරන්න ඕනේ. සංවර, පහාන, භාවනා, අනුරක්කන. එක අරමුණක හිත තියා ගැනීම නෙවෙයි. මේ විදියෙන් තමයි හිත පිරිසිදු කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා කියලා තියෙනවා. අද හුඟාදෙනේ බෞද්ධයෝ ඒක දන්නේ නැහැ. අර විසුද්ධි මාර්ගයේ අල්ලගෙන විසුද්ධි මාර්ගයේ තියෙන ඒවා තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ විසුද්ධි මාර්ගයේ කියන පොත ලියවේ ඉන්දියාවෙන් කෙනෙක් ඇවිදින් ලංකාවට ආපු වෙලාවේ. එයා ඉතින් ලංකාවේ හිටපු හාමුදුරුවන්ගෙන් පොත් අරගෙන කියවලා තේරුම් අරගෙන එයාට තේරිච්ච හැටියට තමයි ලියාපු පොත. ඒක හරියට
අද මේ විශ්වවිද්‍යාලයකට ගියාම ඒ විශ්වවිද්‍යාලයේ ඔය PhD කියන උපාධිය ලබන්න වුණොත් පොතක් ලියන්න ඕනේ. ඒ පොත ලියනවා වාගේ එකක් තමයි මෙතන මේ කෙරුවේ. නමුත් මම හිතියනම් ඒ වෙලාවේ ඒක වැරදි කියනවා පොතේ තියෙනවා. PhD එක හම්බෙන්නේ නැහැ. ඉතින් මම හිතේ නැති නිසා ඒකට PhD එක දුන්නා. PhD එක දීලා අටුවා ලියන්න කිව්වා. එයා තමයි අටුවාචාර්යෙක් හැටියට අටුවා ලියුවේ. ඒව තමයි කටපාඩම් කරගෙන දැන් කියන්නේ. ඉතින් ඒ නිසා ඒක නොකර ඒ අනුගමනය කිරීම වැරදි. සූත්‍රවල තියෙන හැටි ඉගෙන ගන්න ඕනේ. සූත්‍ර කියවන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ සූත්‍ර කියවන්න දැන් සිංහල පරිවර්තන තියෙනවා. ඒ සිංහල පරිවර්තනය අරගෙන කියුවත් කමක් නැහැ. ඒක සම්පූර්ණ 100% හරි කියලා මං කියන්නේ. නමුත් 50%ක්වත් ඒකේ තියනවා ගන්න. ඒ නිසා මේ ඒවා කියවන එක හොඳයි. එතකොට ඒ ධර්මය ඉගෙන ගන්න සූත්‍රයේ කියවන්න ඕන. අභිධර්මයේ නෙවෙයි. අභිධර්මයේ කියන එකත් පස්සේ ඇති වෙච්ච එකක්. ඒ නිසා ඒවා හිතේ තියාගෙන දැන් භාවනාවයි කරන්න ඕන. භාවනාව කරන හැටි මං කියලා දීලා තියෙන්නේ. ඊයේ කියලා දුන්නා. දැනුත් කියලා දුන්නා මොකද්ද කියලා මේ ඒ භාවනා කරන ක්‍රම 4ක් තියෙනවා. සංවර, පහන, භාවනා, අනුරක්ක. ඒ 4 තමයි කරන්න ඕනේ. ඒ 4 ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්ද? මොකද? ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද ඒ 4? ඉංග්‍රීසි සිංහල තේරෙන්නේ නැති අය ඉන්නවද? නෑ සහනා දැනගන්න. දැනගන්න. කවුරු හරි ඉංග්‍රීසි කෙනෙකුට කියලා දෙන්නද? These are called අතර සම්මප්පදාන. Four ways of purifying the mind. One is to prevent unwholesome conditions or states arising in the mind. To prevent impure thoughts arising in the mind. Sangvara. Prahana is to get rid of or eliminate impurities arising in the mind. The third is the cultivation of good thoughts in the mind. The fourth is to maintain the good thoughts once they have risen in the mind. That is what it is. So, bad thoughts can come into the mind only through the senses. From what we see, from what we hear, from what we smell, from what we taste, from what we touch. And for a bad thought to come, there are 3 conditions necessary. One is, if we take the eye
one condition is to open the eye. We have to open the eye to see something. Now we cannot live closing the eyes. Then we are like blind people. So we have to open the eyes. And the other thing is, once we open the eye, something must be visible to us for a bad thought to arise. Now, that also we cannot prevent. We cannot make something not come to the vision. But there is a third condition. The third condition is to think of what we see. Oh, that is a beautiful thing. Beautiful flower. Or a young man might look at a nice looking girl and say, oh, beautiful girl. Or a girl might look at a man and think, oh, very nice man. The moment you think like that, a desire comes. You see? So that is why we begin to learn to guard the senses. To guard the senses, not to close the senses. We are not going to shut our eyes, plug our ears, plug our noses. That's not what we are trying to do. We are trying to guard the senses. That means when we see something, we don't think about what we see. We don't think how pleasant it is or how ugly it is. We are not going to think of desires. Now, if we begin to think it is pleasant, we get a desire. If we think it is unpleasant, we begin to hate it. So the desire and the hatred are the bad thoughts that come to the mind. So this is why we have to learn to guard the senses. Guarding the senses means we must, when we see something, take our eyes away from what we see. When we hear a sound, we don't listen to the sound. When we smell something, we don't think about the smell. When we taste something, we don't think about the taste. When we touch something, we don't think about the touch. So that is guarding the senses. That is called Indriya Samvara. So you have to practice Indriya Samvara. If you don't practice that, then you are not meditating. Meditating means to practice Indriya Samvara. And while you are practicing Indriya Samvara, another thing can happen. You can get something from memory, what you saw yesterday, not what you are seeing now. You might, into your mind, you might get a thought about what you saw yesterday, or day before, or a month before, or even a year before. That is, the moment you get that thought, you have to throw that thought out. Don't pay attention to that thought. Or you might think of something that you might get in the future. If a thought like that comes, then again you have to take that thought out of your mind. That is called prahana. Prahana is to take your mind out of thoughts that come to the mind. Then comes bhavana. Bhavana is
looking within, not outside. Now you are not looking at things outside or your memory or your future. You are thinking of what is going on now inside your body. So, first you look at the body. That is Kayanupassana. What is happening to the body? Then you look at how the body feels, the feeling in the body. That is Vedananupassana. Then you look at any emotional thoughts coming into the mind, whether it is a desire or anger or hatred or fear or worry, whatever comes into the mind, you are aware. That is Chittanupassana. Then any thought that comes into the mind, like this person insulted me, this person took my things away. If you begin to think like that, you become angry. So like that, whenever such thoughts come into the mind, you have to observe, here a thought has come to the mind. And because the moment that thought comes, you get an emotional excitement. You have to watch that. Here is the emotional excitement that came because I thought like this. And so an emotion came. And with the emotion, you begin to feel uncomfortable because there is tension in the body. And you observe the tension in the body. That is Kayanupassana. You see, so that while looking at that body, the feeling in the body, the emotion, the thought, that is called Satipatthana. That is what is called Satipatthana. And then you maintain that. That means you keep on looking inside in this way. That is the meditation. So that is what you should be doing. If someone says something and then you begin to think about that, then your mind will get polluted. So you don't allow your mind to get polluted. You are only trying to purify the mind. You are not trying to tie the mind to a post. That is not what you are trying to do. You are trying to purify the mind. That is the most important thing. That's what the Buddha taught, not what Buddhaghosa taught. Buddhaghosa was the person who wrote Visuddhimagga. He was called Buddhaghosa because they thought he was talking what the Buddha was saying. But, excuse me, Venerable. The Tripitaka, the Pali Canon, it was burnt at one time, wasn't it? Yeah, Buddhaghosa burnt some of the books. Yeah, the Pali. Yeah. The Pali ones. And he translated them into English, was it? Did the Venerable translate it into English? Who? The Venerable Buddhaghosa? Yeah, he translated some Pali terms. Was it there then, was it the Atagarudam came into that? What? The Atagarudam. The 8 rules for the nuns. 8 what? The 8 rules, Atagarudam. Ashtagarudam. So what are the 8 rules? What are the 8 rules?
You know, when Prajapati Gautami went to the Buddha asking for ordination for female nuns, he gave 8 rules. He said if you can abide by those 8 rules, then she will be granted the ordination. Yeah. So? You know? So is it a translation from the Buddha Kosha? Is it a translation? Is it translated wrongly? Don't worry about that, because that is just the rules. The Vinaya rules are the same thing. Buddha Kosha didn't try to change the Vinaya rules. No. The rules are the same. You don't have to worry about that. We are talking about meditation. So that the Vinaya rules are, you see, you also have to understand the difference between Sila and Vinaya. Sila was something that you have to, it is something that you automatically practice when you begin to understand the Dhamma. Vinaya means, now to understand the Vinaya, you have to understand by means of an analogy. I am going to speak about an analogy. Analogy is a story which will help you to understand. Now, supposing there is you know what a paddy field is, A paddy field, in the paddy field, people go to plough or do whatever is in the paddy field. So, they will be doing something in the paddy field. Now, while doing the paddy field work, now adjoining the paddy field there is a coconut land. So, some people think, oh, now I am tired of working. What if I have some king coconut drink? And then this man climbs a coconut tree and plucks the coconut and drinks that. Is that working on the paddy field? He is going out of the paddy field and doing other things. So, someone has to lay down a rule. If you are working on the paddy field, work on the paddy field and not go and pluck coconuts from that land. That is like Vinaya. Vinaya is when people, instead of practicing the Sila, they begin to go out and do other things. So the Buddha had to prohibit people from doing certain things, going out and doing. Now that is the meaning of Vinaya. So Vinaya is to prevent people from doing your meditation and other things. Now if I say you should be meditating, and meditating means this Samvara, Pahana, Bhavana and Anurakana, that is the meditation. Don't try to concentrate on something. You are not trying to type all. That is a part of the Vinaya. This is what you have to do, is to meditate. So Vinaya means rule. And when I say don't talk, that is also something outside the thing. Don't talk. It doesn't come under the Samvara, Pahana, Bhavana, Anurakana. But those are rules that you have to follow so that instead of going out, you are dealing with what you have to do. You see? Now today, once there was a friend of mine.
who was working in an office. He was a boss in that office. But I went to see him. But on my way, I saw all the people who are working they were not on the desk. Either they were smoking cigarettes, or they are drinking tea, or just chatting, talking. That is doing things that are out of the whole thing. So you have to lay down rules. You have to do, either you are typing or doing writing or whatever you have to do. You should be doing those things and not smoking or chatting or drinking tea, or these are outside things. So the Vinaya rules, the Buddha had to lay down Vinaya rules to prevent people doing these things. But that is not the main thing. So if you are doing the main thing, you don't even need Vinaya. Because during the first 8 years, Sariputta, the chief disciple of the Buddha, went and asked, why don't we establish Vinaya rules? The Buddha said, no, not necessary. The time will come when I have to use Vinaya rules. I don't need Vinaya rules. Just practice the Sila, Samadhi and Panna. So it was later that people started doing these other things. Then the Buddha had to lay down rules, Vinaya rules. So the Vinaya rules are different from Sila. Sila is a part of what you are doing. But Vinaya rules are just laws that you have to do. So you have to understand those things. So if you really practice, now so one monk came and told the Buddha, there are so many Vinaya rules, I can't be practicing all these Vinaya rules. Then the Buddha asked, can you do 3 things? What? Sila, Samadhi, Panna. Yes, that I can do. That's what you have to do. You don't have to worry about Vinaya rules. You see, it's like that. So it's very important to understand the difference between Vinaya and the Sila. Sila is something else. Okay. Now I don't have to talk too much. So you continue your meditation in the proper way, and I will see you later after lunch, at 1 o'clock. Could we condense all this? Could we condense all this, the 2 factors, into living for the moment? What you said, Bhante, can we think of the 2 first factors and living for the moment? If we can live for the moment without our mind running into the past and the future, would that also help our meditation, as you said in your first 2? I didn't understand what you said. මොකක්ද කිව්වේ? නෑ ස්වාමීන් කිව්වනේ. ඉස්සලා කිව්වේ දෙක. අපි සංවර වෙලා පිටියටින් පහුගියව ගැන හිතන්නේ නැතුව ඉදිරියට එන ඒවා ගැන හිතන්නේ නැතුව මේ මොහොත ගැන හිතුවටින් අපේ භාවනාවට ලොකු උදව්වක් නේද ස්වාමීන්? භාවනාවට උදව්වක් නෙමෙයි, ඒක තමයි භාවනාව කියන්නේ. ඒක තමයි සංවර පහන කියන්නේ. සංවර කියන්නේ මේ ඇහැට පේන ඒවා දිහා බලලා කල්පනා කරන්නේ නෑ ඒව ගැන. ශබ්ද ඇහෙනවා නම් ඒව ගැන කල්පනා කරන්නේ නෑ. නාහිත දැනෙනවා නම් ඒව ගැන කල්පනා කරන්නේ නෑ.
දිවට දැනෙනවා නම් ඒව ගැන කල්පනා කරන්නේ නැහැ. දැන් ඔය කෑම කන්න ගියාම ඒකට එක එක රසවල් දැනෙනවනේ. ඒව ගැන කල්පනා කරන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොට මේ ඊළඟට ඊයේ දැකපු ඒවා, පෙරේද දැකපු ඒවා, ඒව ගැන කල්පනා නොකර ඉන්න ඕනේ. එතකොට හෙට දකින්න තියෙන දේවල් ගැන කල්පනා කරන්නේත් නැහැ. හෙට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරන්නේත් නැහැ. එහෙම ඉඳීම තමයි භාවනාව කියන්නේ. ඒකට තමයි සංවර පහන කියන්නේ. ඒක පුරුදු කරගන්න පුළුවන් නම් ඒකෙන්ම සමාධිය ලබන්න පුළුවන්. ওই දෙක සංවර පහන පමණක් කිරුවත් සමාධිය ලබන්න පුළුවන්. සමාධිය ලබන්නේ මේ කාර්මුණක හිත පිහිටවලා නෙමෙයි. සමාධිය ලබන්නේ හිත පිරිසුදු කරලා. හිත පිරිසුදු වුණොත් ඉබේටම සමාධියට වැටෙනවා. අන්න ඒකයි මේකේ තේරුම. 아무තුවෙන් කරන්න ඇති දෙයක් නැහැ. ඒ පංච නීවරණ හිතෙන් වෙච්ච හැටියේ ධානාංග හිතේ පහළ වෙනවා ඉබේට. තමන් ඒක පහළ කරන්න දඟලන්න ඕනේ නැහැ. හිත පිරිසුදු කරන්නයි උත්සාහ කරන්න තියෙන්නේ. හිත පිරිසුදු කරුවොත් ඉබේටම සමාධියට යනවා. ඒක එච්චර මහන්සියක් දරන්න ඕන නැහැ මේ ඒ කාර්මුණක හිත පිහිටවන්න ඕන කියලා. ඒක ඉබේටම වෙනවා. හිත පිරිසුදු කිරීමයි යොන කරන්නේ. අන්න ඒකයි.